පාලි බසින් තිබූ ත්‍රිපිටක ධර්මය ලක්දිව සිංහල ජනතාවගේ මව්බසින් පැහැදිලි කරදීමේ අවශ්‍යතාව මත භානක පරම්පරා විසින් සුරැකිව පවත්වාගෙන ත්‍රිපිටක අර්ථ විවරණ ක්‍රම මිහිඳු මහරහතන් වහන්සේගෙන් ඉගෙනගත් සිංහල භික්ෂූන් වහන්සේලා ධර්මයේ ගැටලු තැන් හෙළපසින් විවරණය කළ අතර ඒවා හෙළ අටුවා හෙවත් සිංහල අට කතා නමින් හැඳින්විය. අටුවා යනු මූලික බුද්ධ වචනය නොවේ. හෙළ අටුවාවේ මූලික අරමුණ වූයේ ත්‍රිපිටක ධර්මයේ ඇති තේරුම් ගැනීමට අපහසු වචන සහ පෙළ දහමේ ඇතුළත් ගැඹුරු ධර්මකාරණා සරලව තේරුම් කරදී අවශ්‍ය තැන්වලදී විස්තර සපයාදීම පමණි. ඒ සඳහා එකල ලක්දිව සිදු වූ බොහෝ සිදුවීම්, ගැමි කතාන්දර, ගැමි කියමන්, හෙළ යෙදුම් වැනි බොහෝ දෑ යොදාගත් නිසා ඒවා බණ කතා නමින් සිංහල ජනයා අතර ප්‍රචලිත විය. භාරතයේ සිට ලක්දිවට වැඩම කළ බුද්ධඝෝෂ හිමි හෙළපසින් රචනා කර තිබූ අටුවා ග්‍රන්ථවල ඇතැම් තැන් කෙටි කරමින් ඇතැම් තැන්වලට විස්තරාර්ථ යොදමින් ඉතා විධිමත් අන්දමින් පාලි බසට පරිවර්තනය කළහ. එකල ආසියානු කලාපය තුළ ජාත්‍යන්තර භාෂාවක්ව පැවති පාලි බසට පරිවර්තනය කරන ලද මෙම අටුවා ග්‍රන්ථ ඉතා සීග්‍රයෙන් ලොවපුරා බොදුනුවන් අතර ජනප්‍රිය විය. නිසි සංරක්ෂණයක් හෝ පිටපත් කිරීමක් හෝ නොවූ හෙළ බසින් ලියූ මූලික අටුවා ග්‍රන්ථ සියල්ල ලක්දිවෙන් අතුරුදහන්ව ගියේය. බුද්ධඝෝෂ හිමියන් පාලියට නැගූ අටුවා ග්‍රන්ථ සියල්ල සියවස් ගණනාවක් පුරාවට රැකගෙන ආවේ අපගේ හෙළ යතිවරයාණන් වහන්සේලාය. එතෙක් පුස්කොළ පත්තිරු මත සටහන්ව තිබූ අටුවා ග්‍රන්ථ මුද්‍රණය කොට සංරක්ෂණය කිරීමට සයිමන් ඇලෙක්සැන්ඩර් හේවාවිතාරණ මහතා පුරෝගාමී විය. මෙතැන් සිට ඔබ වෙතගෙන එන්නේ උතුම් සම්බුදු සදහම් පද සරලව වටහාගත හැකි අයුරින් රචනා කොට අටුවාචාරින් වහන්සේලා විසින් අපට දායාද කරන ලද අටුවා ග්‍රන්ථයන්හි සහ අනෙකුත් පැරණි බෞද්ධ පොතපතේ සඳහන් අපේ පැරණි බණ කතාන්දරයි. නමෝ බුද්ධාය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මේ ලෝකේ පහළ වෙන ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ආශ්චර්යමත් මනුෂ්‍ය රත්නය ලෝකේ පහළ වුණාම තමයි අනෙක් ආශ්චර්යමත් දේවල් ලෝකේ පහළ වෙන්නේ. එහෙම පහළ වෙන ආශ්චර්යමත් දේ තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝ රත්නය. ඒ ආශ්චර්යමත් තුන් සරණේ ලෝකේ පහළ වුණේ නැත්තම් ඔබට රූපවාහිනී මේ වගේ වැඩසටහනක් බලන්න වෙන්නේ. අපිට මෙහෙම වාඩි වෙලා බණපදයක් අහන්න වෙන්නේ. ඒ නිසා උතුම් තුනුරුවනට নমස්කාර වේවා කියලා අදත් අපි ආරම්භ කරනවා අපේ පැරණි බණ කතා. අද ස්වාමීන් වහන්සේ අපිට පැරණි බණ කතාවෙන් කියා දෙන්න ලෑස්ති වෙන්නේ ඒත් බොහොම ලස්සන කතාවක්. ස්වාමීන් වහන්සේගෙන්ම දැනගමු. වැඩම කළා අනුකම්පාවෙන් ගෞරවයෙන් වන්දනා කළ ස්වාමීන් වහන්සේ පිළිගන්නවා. අවසරයි ස්වාමීනි. අද අපිට දැනගන්න ලැබෙන්නේ ස්වාමීනි මොන වගේ කතාවක්ද? නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. අද දවසේ අපේ පැරණි බණ කතා තුලින් ඔබට කියා දෙන්නට අපි තෝරගත්තේ ජාතක පොත් වහන්සේ තුල සඳහන් වෙන ඊටාම ලස්සන ජාතක කතාවක් තමයි අද ඔබට ඉගෙන ගන්නට ලැබෙන්නේ. මේ ජාතක කතාවේ නම කුණ්ඩක කුච්චි සින්ධව ජාතකේ. කුණ්ඩක කුච්චි කියලා කියන්නේ මේ සුණු සහල් වලින් කුස පුරවාගෙන හිටපු
සින්දව කියලා කියන්නේ මේ සයින්දව කුලේ අස්වේ. එතකොට ඒ ජාතකේ නම තමයි සුණු සහල් වලින් කුස පුරවාගෙන සිටපු සයින්දවයාගේ කතාව. මේකේ තේරුම කුණ්ඩක කුච්චි සින්දව ජාතකේ. මේ ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හේතු වුණේ ඒ අපගේ භාගතුන් වහන්සේගේ බුදු ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍රේසරව වැඩ සිටි ධර්ම සේනාධිපති වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ අරබයා සිදු වුණු සිදුවීමක් තමයි මේකේ තියෙන්නේ. එතකොට පින්වත්නි මේ සිද්ධිය සිද්ධ වෙන කාලේ භාගතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ. එතකොට ඒ කාලේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා. වාස කාලය අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිනවා භික්ෂු සංඝයාත් එක්ක. එතකොට ඒ විදිහට භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග චාරිකාවේ වැඩම කරලා ආපහු ජේතවනාරාමයටම වැඩම කළා භික්ෂු සංඝයා සමග. එතකොට ඒ කාලේ මිනිස්සු ඉතින් හරියට මේ බුදුරයන් වහන්සේ චාරිකාවේ වැඩම කළා සංඝයා සමග ආපහු වැඩියාම මිනිස්සු හරි ආසයි දාන්න දෙන්නේ ඒ කාලේ. ඉතින් මිනිස්සු මොකද කළේ භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග වැඩම කළා කියලා අපි ඉක්මනට බුදුරයන් වහන්සේ ඇතුළු සංඝයාට දම්පැන් පූජා කරගමු කියලා මිනිස්සු දම්පැන් පූජා කරන්න ලකලෑස්ති වුණා. මිනිස්සු මොකද කරේ ජේතවනාරාමයට ඇවිත් තම තමන්ට පුළුවන් හැටියට දානේ පූජා කරගන්න භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා භික්ෂුන් වහන්සේලා වඩම්ම ගන්න. එතකොට ඒ කාලේ මේ සංඝයා වැඩම කළාට පස්සේ මිනිස්සු හොගාලා ඇවිල්ලා තිනවා දාන්න දෙන්න භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්න. ඉතින් මිනිස්සු අර ගොඩාක් කෙරෙන නිසා එක භික්ෂුවක් පත් කරගත්තා ධම්මඝෝෂක කියලා මේ දාන ආරාධනාවලට භික්ෂුන් වහන්සේලා ඒ ගෙවල් වලට යොමු කරන්න. සදහැවත් කුල වලට භික්ෂුන් වහන්සේලා යොමු කරන්නේ මේ භික්ෂුව තමයි. බුදුරජාණන් වහන්සේ කාලේ ඕක වෙනම තනතුරක් හැටියටත් තිබුණා. බත්තුද්දේශක සම්මුතිය. ඒ බත්තුද්දේශක සම්මුතිය දීපු භික්ෂුවක් පත් කරනවා. ඒ භික්ෂුව තමයි ඊට පස්සේ දාන ආරාධනාවලට භික්ෂුන් වහන්සේලා සදහැවත් උපාසක උපාසිකාවෝ ඉල්ලපුවාම භික්ෂුන් වහන්සේලා යොමු කරන්නේ. මෙතනත් ඒ වගේ ධම්මඝෝෂක කියලා භික්ෂුවක් පත් කරගත්තා. ඒතර ඉතින් ඒ කාලේ මිනිස්සු පුළුවන් හැටියට ඉතින් දෙනවා. දැන් අපි ගත්තොත් දැන් විසාකාව වගේ මහා ධනවත් පවුල් වල හිටපු කුලකාන්තාවෝ. ඒතර සිටු පවුල්. විසාකාව වගේ භික්ෂුන් වහන්සේලා 500ට 19ට ඒ වගේ දාන දෙනවා. ඊළඟට අනිත් මිනිස්සු ඉතින් තම තමන්ට පුළුවන් හැටියට 19 15 9 29 4 5 9 ඔහොම දාන වලට ආරාධනා කරනවා. ඉතින් ඒ කාලේ මේක නිකන් මිනිස්සු තම තමන්ට භික්ෂුන් වහන්සේලා වඩම්ම ගන්න තරඟෙට වගේ ගිහින් තියෙන්නේ. අන්තිමට භික්ෂුන් වහන්සේ නමක් හොයා ගන්නත් නැහැ දානයක් දී ගන්න ඔක්කොම මිනිස්සු භික්ෂුන් වහන්සේලා වඩම්මගෙන. ඔය අතරේ සවැත් නුවර හිටියා එක්තරා මේ දුගී දුප්පත් වයසක අම්මා කෙනෙක්. ඒ අම්මට හරි ආසාවක් ඇතිලා මේ දානයක් පූජා කරගන්න. අනේ මමත් එක නමකට හරි දානයක් දෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. ඉතින් ඒ අම්මා මොකද කළේ ජේතවනාරාමයට ගියා භික්ෂුන් වහන්සේ නමක් මාත් වඩම්ම ගන්න ඕනේ කියලා. අර ධම්මඝෝෂක භික්ෂුව මුණ ගැහුණා. ගිහිල්ලා ඒ අම්මා කිව්වා අනේ ස්වාමිනී අපේ ගෙදරටත් මං එක නමකට දාන දෙන්න කැමතියි. මට එක භික්ෂුන් වහන්සේ නම සංඝයාගෙන් වඩම්මලා දෙනවා නම් හොඳයි. මටත් දානයක් දී ගන්න හරි ආසාවක් ඇති වෙලා දැන් තියෙන්නේ කියලා. ඒතර අර ධම්මඝෝෂක භික්ෂුව කිව්වා අනේ අම්මේ දැන් ඉතින් භික්ෂුන් වහන්සේලා මේ දාන ආරාධනා වලට මේ ආරාධනා බාරන වැඩම කරලා කිව්වා. දැන් වැඩම කරලා එකම එක නමක් ඔය අම්මට හැබැයි ඉන්නවා කිව්වා. ඒ තමයි අපේ ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේලා විහාරයේ වැඩ ඉන්න අනිත් ඔක්කොමලා භික්ෂුන් වහන්සේලා දාන වලට
වැඩම කරලා කියලා. ඒතර ආරාම්මා සතුටු ලැබුවා අනේ එහෙනම් ඒ සාරිපුත්තයන් වහන්සේ මට වඩම්මලා දෙන්න බැයිද කියලා. ඒ සාරිපුත්තයන් වහන්සේට මම දානේ පූජා කරගන්න සාරිපුත්තයන් වහන්සේ එහෙනම් මට වඩම්මලා දෙන්න ස්වාමීනි කියලා අර ස්වාමීන් වහන්සේට කිව්වා. ඊට පස්සේ ඉතින් අර ස්වාමීන් වහන්සේ මොකද කළේ සාරිපුත්තයන් වහන්සේ හම්බෙලා මේ වයසක අම්මා කෙනෙක් ඇවිල්ලා දානෙට වඩම්ම ගන්න ස්වාමීනි භික්ෂුන් වහන්සේ නමක් ඉල්ලනවා කවුරුවත් නැහැ. මේ සාරිපුත්තයන් වහන්සේට පුළුවන් ද මේ ඒ අම්මට අනුග්‍රහයක් කරන්න කියලා අර ස්වාමීන් වහන්සේ මේක කිව්වා. ඉතින් වාසනාව කියන්නේ සාරිපුත්තයන් වහන්සේ මේකට කැමති වුණා. හොඳයි මං වඩින්නම් කියලා. ඒතර බලන්න ඒ අම්මගේ කොච්චර වාසනාවක් තිබිලා තියෙනවද කියලා. දුප්පත් අම්මා කෙනෙක් ඉතින්. සාරිපුත්තයන් වහන්සේ කිව්වා එහෙම නැහැ ඉතින් මම වඩින්නම් කවුරුත් නැත්තම් කියලා. සාරිපුත්තයන් වහන්සේ මේක බාරගත්තා. ඊට පස්සේ ඉතින් අර අම්මට සතුටු හේවා ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේ දැන් කුටියෙන් එළියට වඩනකන් දැන් මග බලාගෙන හිටියා. ඊට පස්සේ උන්වහන්සේ කුටියෙන් එළියට වැඩලා දැන් වැඩියට පස්සේ මේ අම්මා දුවගෙන ඉස්සරහට ගිහිල්ලා වන්දනා කළා අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රය මට දෙන්න. ඔබ වහන්සේට අද මං දානේ පූජා කරනවා කියලා. පාත්‍රය තියලගෙන තමන්ගේ තිගේ අම්මගේ දුප්පත් පැලක් තිබිලා තියෙන්නේ. දුප්පත් පැලට වඩම්මාගෙන ගියා ඉතින්. අපිත් මට මතකයි ඉස්සර ඔය පින්ඩපාතයෙන් වඩිද්දි සමහරවිට දුප්පත් ගෙවල්. දුප්පත් ගෙවල් වලින් ඉතින් පින්ඩපාත වැඩිහාම මොනවා හරි ඉතින් තියෙන දෙයක් දෙනවා. ඒ අම්මලා. සමහර දවස් මට මතකයි සමහර අම්මලා දාන්නට දෙයක් දෙන්න නැතුනම අනේ ස්වාමීනි දෙන්න දෙයක් නැහැ කියලා ඇවිල්ලා වන්දනා කරලා තියෙනවා. සමහර අම්මලා. ඉතින් මේ වගේ පුංචි පැලක් ඒ අම්මගේ ගේ. ඉතින් ඒ පැල් කොටේට වඩම්මගෙන ගියා. එතකොට හැබැයි මෙතන තව දෙයක් වුණා. මිනිස්සු දැක්කා. ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ අර අම්මගේ දුප්පත් නිවසට වැඩම කරනවා දැක්කා. එතකොට සාරිපුත්තයන් වහන්සේ කියන්නේ මේ දසදහසක් ලෝක ධාතුවේ පැතුරුණු ගුණගෝසාවෙන් යුක්තයි. සාරිපුත්තයන් වහන්සේ. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ නිකන් මේ ඇහැල මල් වගේ කියන පාට. ඇහැල මල්ලේ පාට. රත්තරන් පාට. ඉතින් මේ සාරිපුත්තයන් වහන්සේ අර ආච්චි අම්මගේ ගෙදරට දාන්නට වඩිද්දි මිනිස්සු මේක දැක්කා. දැකලා මිනිස්සු ආහෝ ගාලා කලබල වෙලා අන්න සාරිපුත්තයන් වහන්සේ අර දුප්පත් ආච්චි අම්මගේ ගෙදරට දාන්නට වඩනවා. ඉතින් මේක හරි පුදුමේ අවස්ථාවක් මේ අම්මට ලැබිලා තියෙන්නේ. අපිත් මේ අවස්ථාවෙන් කොහොම හරි ගුණවාතර උපස්ථානයක් කළා පිනක් කරගන්න ලැබුණොත් කොච්චර දෙයක්ද කියලා මිනිස්සු හොගාලා මේ සාරිපුත්තයන් වහන්සේට දානමාන ලකලෑස්ති කරන්න ඒ මිනිස්සු ලෑස්ති වුණා. අපිත් කොහොම හරි දාන ඩිංගිත්ත පූජා කරගමු කියලා මිනිස්සු ලෑස්ති වුණා. ඊට පස්සේ මේ පණිවිඩයේ දැන් ඒක ඇවිසිලා ලැබුගින්න වගේ හැමතැනම ගිහිල්ලා කොසල් රජුරවන්ට ආරංචි වුණා. කොසල් රජුර මොකද කළේ? අනේ ওই දුප්පත් අම්මාට දානේ හරියට පූජා කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා. කොසල් රජුර මේ සාරිපුත්තයන් වහන්සේ ওই පැලට වැඩම කළා යම් ආසනයක වාඩි වෙනවා නම් දන්වල දඬ ආන්ගේ ආසනෙට මේ සලුව එලඬ කියලා මේ වටිනා සලුවක් රන් කහවණු 1000ක් වටිනවා කියන එක. රන් කහවණු 1000ක් වටිනා ලස්සන සලුවක් ඒ ගෙදරට යවුවා. රාජපුරුෂයෝ අතේ. ඊට පස්සේ රජුරෝ ගානේ රාජභෝජන හදලා ඒ ගෙදරට ඒවත් එවුවා සාරිපුත්තයන් වහන්සේට දානෙට මොන හරින් අඩුපාඩුවක් වුණොත් මේවා පූජා කරන්න කියලා. ඊට පස්සේ මේක දැන් කොසල් රජුරන්ට විතරක් නෙමෙයි. මේ ආරංචි ගියා අනේ පිණු සිටුතුමාට. අනාථපිණ්ඩික සිටුතුමා වෙනම දානමාන හදලා ඒ ගෙදරට පිටත් කළා සාරිපුත්තයන් වහන්සේට මේවා පූජා කරන්න උන්වහන්සේට දානෙන් අඩුවක් වෙන්න එපා කියලා. ඒ කාලේ ඉඳලා තිනවා තව චුල්ල අනාථපිණ්ඩික කියලා. සුළු අනේ පිණ්ඩු. ඒ චුල්ල අනාථපිණ්ඩික සිටුතුමාටත් මේක ආරංචි වෙලා
එතුමා දානමාන හදලා පිළිකර ලෑස්ති කළා ඒ ගෙදරටම පිටත් කළා. ඊළඟට විසාකාවට ආරංචි වුණා අපගේ ධර්මසේනාධිපති වූ ප්‍රඥාවෙන් අග්‍රේසර පැතුරුණු කීර්තියසස් ඇති සාරිපුත්තයන් වහන්සේ අද ගොඩාක් දුප්පත් ආච්චම්මා කෙනෙක්ගේ ගෙදරකටයි දාන්නට වැඩිය කියලා විසාකාවට ආරංචි වෙලා විසාකාත් බොහෝ දානමාන තෑගි බෝ ගෙව්වා. එතකොට එදා දවසේ මිනිස්සු එකතු වෙලා දානමාන දීලා ඊට පස්සේ කහවණු පූජා කරලා උන්වහන්සේට දානි හදන්න අන්තිමට ඒ ආච්චම්මට ලැබිලා තියෙනවා කහවණු විතරක්ම ලක්ෂයක්. කහවණු වලින්ම ලක්ෂයක් හම්බෙලා තියෙනවා. දැන් අර ගෙදර දානි පිරලා ඉතිරලා. කොසල් රජුගේ උපා තිනවා. අනාථපිණ්ඩික සිටුතුමාගේ උපා තිනවා. චුල්ල අනාථපිණ්ඩික සිටුතුමාගේ උපු දානි තිනවා. විසාකා මහෝපාසිකාගේ උපු දානි තිනවා. මිනිස්සු උපු දානමාන ඒවා තියෙනවා. ඒ ගෙදර දානි පිරලා ඉතිරලා. ඒක නමයි වළඳන්න ඉන්නේ දැන්. මොනවා කරන්නද? ඉතින් ඊට පස්සේ දැන් අර ආච්චි අම්මා ඉතින් දුප්පත් දානය මොකක් හරි ඉතින් හදන්න ඇත්තේ. අනේ ඒ දානෙට ඒ අම්මා කැඳ හදලා ඉතින් තමන්ට පුළුවන් හැටියට බතක් හදලා පෑන්ජන හදලා පුංචි කැවිලි වගේ එකක් ඉතින් හදලා දැන් ඉතින් මේවා පූජා කරනවා. එතකොට අර ඊට පස්සේ කොසල් රජුගේ පුදානේ අනාථපිණ්ඩික සිටුතුමාගේ පුදානේ විසාකා මහෝපාසිකගේ පුදානේ චුල්ල අනාථපිණ්ඩික සිටුතුමාගේ පුදානේ ඉතින් ඒවත් මේ අම්මා සාරිපුත්තයන් වහන්සේට පූජා කරනවා. එතකොට එදා සාරිපුත්තයන් වහන්සේ ඒ වුණාට දාන්නට වැළඳුවා කියන්නේ අර දුප්පත් අම්මා පූජා කරපු කැඳ දානේ බතුයි කැවිලි විතරයි කියනවා. ඇයි ඒ අම්මගේ දානේ ආරාධනාවනේ බාරගත්තේ? එතකොට බලන්නකෝ මේ අල්පේච්චකම කෙනෙක් කොහොමද කියලා. අල්පේච්චකම කෙනෙක්ගේ ජීවිතේ පිරීලා ඉතිරිලා තිබ්බ සාරිපුත්තයන් වහන්සේගේ. ඒකයි. මහ පොළොව සලිත කරන ගුණ සම්පත්තියක් තිබ්බ සාරිපුත්තයන් වහන්සේ. පින්නම් පාපුලා මේ මහ පොළොව හෙල්ලිලා සලිත වෙලා ගියා. ඉච්චර ගුණ කඳ. ඉතින් අර ආච්චි හදාපු කැවිලි කැඳයි බතු විතරයි වැළඳුවා කියන්නේ. වෙන එකක්වත් වළඳලා නැහැ. ඊට පස්සේ මේකේ ආශ්චර්ය තව දෙයක් තියෙනවා. ඒ අර අම්මාගේ දුප්පත් දානේ වළඳලා සාරිපුත්තයන් වහන්සේ ඒ ආච්චි අම්මාට බණ කිව්වා. ධර්ම දේශනා කළා. එතකොට බලන්න මේ අම්මාට කොච්චර මේ පින්බලයක් තිබිලා තියෙනවද කියන්නේ. ඒ ධර්මයේ අහලා සෝවාන් ඵලයටපත් වුණ අර ආච්චි අම්මා. සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න දැන් මිනිස්සෙගේ දුප්පත්කමෙන් අපිට මනින්න බෑ. එයාගේ ජීවිතේ ධර්මයේ කරා යන්න තියෙන වාසනාව කොයි වගේද කියලා ඒක හොයන්න බෑ. ඒකයි. කෝටි ගණන් සල්ලි තියෙන සිටුවරු හිටියා. බුදුරයන් වහන්සේගේ බණපදයක් අහන්න ලැබුණෙත් නැහැ. සමහරුන්ට අහලා අවබෝධ කරගන්න හම්බුනේ නැහැ. ඒ නිසා මිනිස්යාගේ පින්වත්නි මේ වාසනා සම්පත්තිය කියන්නේ ධර්ම අවබෝධය කරා යන්න තියෙන වාසනා සම්පත්තිය. ඒක නිකන් මේ වාජනයක් ඇතුලේ තියෙන මණිකක් වගේ තියෙන්න පුළුවන්. ඒකයි. මේ අම්මට ඒ වාසනාව තිබ්බනේ. ඒතර වයසට ගිහිල්ලා අද කාලේ ඉතින් අපිත් දැන් ওই ධර්ම දේශනා කරනවානේ. වයසට ගියපු අය හරිය අසාර්ථකයි ගොඩක් අය. වයසට යද්දී අද කාලේ මිනිස්සු ඔළුව කුරුවල්ලා තියෙන්නේ. ඉතින් ධර්මයක් එහෙම හිතට යන්නේ. ධර්මයක් හිතට යන්නේ. එහෙමත් කලාතුරකින් කෙනෙක් තමයි මේ වයසට ගිහිල්ලා ධර්මය අල්ලන්නේ. හොඳට බලන්න දැන් බණ මඩුවක් ගත්තත් වයසක ආච්චිලා සීලා ටිකනේ ඉන්නේ. ඔක්කොම ධර්මශාලාවේ වටේ බීත්තියට හේතු වෙලා මේ බීත්ති වදාගෙන ඉන්නේ ඉතින්. ඊට පස්සේ කකුල උද්දීක් කරන් ඉතින් ටික වෙලාවක් ඇද්දී නිදි කිරා වැටෙනවා. එහෙම ධර්මයක් අල්ල ගන්න බෑ. හරි අමාරුයි අද කාලේ. සමහර ආච්චම්ලා ඉන්න 4 පොයට සිල් ගන්නවා සිල්පදයට දන්නේ. තමන් සමාදන් වෙන සිල්පදයට දන්නේ. ඉතින් හරි දුක හිතෙන සමහරලට දහම් වැඩසටහන් වලට ගියාට පස්සේ ඉතින් එහෙම තත්ත්වයක් අද තියෙන්නේ. අද මිනිස්සයා වයසට යද්දී මුළු ජීවිත කාලෙම ඔලුවට කුණු ගොඩවල්නේ ගිහින් තියෙන්නේ.
කුණු ගොඩවල් ගිහිල්ලා ඒ අතරේ අප ගත්තොත් එහෙම ස්වාමියා බිරිඳගේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, ආසල්වාසීන්ගේ ප්‍රශ්න, නෑදෑයන්ගෙන් කෙරෙන කෙනෙහිලිකම් මේවත් එක්ක සම්පූර්ණයෙන් කාල් ගෑවිලා ඊට පස්සේ චිත්‍රපටි බලලා, නාට්‍ය බලලා, රටේ තොටේ කයි කතන්දර අහලා මේ ඔක්කොම වෙලා නායක වෙද්දී ඉතින් ගන්නම දෙයක් නැහැ. ඒකයි. එහෙමත් කෙනෙක් තමයි අර මේ හොඳ මේ ප්‍රඥා සම්පන්න, ඒ කියන්නේ නුවණ මෙහෙවන්න පුළුවන් මානසිකත්වයක ඉන්නේ. කොහොම හරි මේ ආච්චම්මට ඒක තිබුණා. මේ ආච්චම්මා මේ ධර්මයේ දේශනා කළා සෝවාන් ඵලයටපත් වුණා. සතර අපායෙන් නිදහස් වුණා. පුදුමයි. ඉතින් සාරිපුත්තයන් වහන්සේ ධර්ම දේශනා කළා ආපහු ජේතවනාරාමයට වැඩම කළා. දැන් මේ සාරිපුත්තයන් වහන්සේ අර ප්‍රණීත දානමන රජුරුවන්ගේ රාජ භෝජන, සිටුවරුන්ගේ භෝජන, විසාකාවේ භෝජන මේකක්වත් වැළඳුවේ නෑනේ. ඉතින් ඒවා ඒ කියන්නේ මහේසාක්‍ය අය අනුභව කරන ආකාරයේ භෝජන තමයි හම්බුනේ දානෙට. ඒ එකක්වත් වළඳන්න තුන්වහන්සේ අල්පේච්ඡව නිහතමානීව ලද දෙයින් සතුටු වෙන ගුණයෙන් යුතුව අර දානේ වළඳලා ආවට පස්සේ මේ සම්පූර්ණ මේ කතා බහ මිනිස්සු අතරයි භික්ෂු සංඝයා අතරයි හැමතැනම පැතිරලා ගියා උන්වහන්සේගේ ගුණ ගෝසාව. එදා ඊට පස්සේ හවස් වරුවේ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපේ භික්ෂුන් වහන්සේලා අතර කතාව හටගත්තේ මේක. සාරිපුත්තයන් වහන්සේ පුදුමයි උන්වහන්සේ. මෙච්චර දානමාන හම්බෙලා උන්වහන්සේ රාජ්‍යම්මගේ දුප්පත් දානේ වළඳලා සතුටු හිතින් ආපු හැරලා ආවා. ඒ අම්මට ධර්ම දේශනා කළා. ඒ අම්මව සදාටම හතර අපායෙන් නිදහස් කළා. පුදුම ලාභයක් ඒ අම්මට ලැබුණේ කියලා. මේ කතා බහ ධම්සභා මණ්ඩපේ හටගත්තා. ඊට පස්සේ ඔය කතා බහ භික්ෂුන් වහන්සේලා අතර තියේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. සාමාන්‍ය භාග්‍යවතුන් වහන්සේ හවස් වරුවේ ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා. ධම්සභා මණ්ඩපයට වැඩම කළා බුදුරයන් වහන්සේ යනවා මහණෙනි. දැන් මං වඩින්න කලින් ඔබලා කොයි වගේ කතාවක්ද කර කර හිටියේ කියලා. ඒතර භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි අද වයසක අම්මා කෙනෙක් දානෙට භික්ෂුන් වහන්සේ නමක් වඩම්මා ගන්න ජේතවනාරාමයට වැඩම කරපු ආපු වෙලාවේ භික්ෂුන් වහන්සේලා කවුරුත් නැතුව දාන වලට වැඩම කළා. අපගේ සාරිපුත්තයන් වහන්සේ පපණක් ඉතුරුලා ඉඳලා ඒ අම්මගේ දාන ආරාධනාව බාරගත්තා කියලා. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ දුප්පත් අම්මගේ දානට වඩනවා කියලා ආරංචි වෙච්ච කොසල් මහරජතුමා, අනාථපිණ්ඩික සිටුතුමා, චුල්ල අනාථපිණ්ඩික සිටුතුමා, විසාකා මහෝපාසක ඇතුළු මිනිස්සු කෙලවරක් නැතුව දානේ හදා ඒ ගෙදරට යවුවා. රජුරුව සිටුවරු ඇතුළු පිරිස. ස්වාමීනි කහවණු විතරක් ලක්ෂයක් ඒ අම්මට හම්බුණා ඒ දානේ හින්දා. නමුත් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එච්චර දාන කන්දරාවක් හම්බෙලා අපගේ සාරිපුත්තයන් වහන්සේ අර දුප්පත් අම්මා පූජා කරපු කැඳ ඩිංගිත්තයි දාන ඩිංගිත්තයි කැවිලි විතරයි වැළඳී උන්වහන්සේ ඒ රූක්ෂ දානේ දුප්පත් අම්මගේ දුප්පත් දානේ වළඳලා උන්වහන්සේ සතුටු සිතින් ආපහු වැඩම කළා. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ අම්මට අනුකම්පා පිට ධර්මයේ දේශනා කළා. ඒ අම්මව සතර අපා දුකින් නිදහස් කළා. ස්වාමීනි අපි කතා වුණේ ඒ සාරිපුත්තයන් වහන්සේගේ පුදුමාකාර අල්පේච්ඡ ගුණය ගැන. ලද දෙයින් සතුටු වීමේ ගුණය ගැන. නිහතමානී ගුණය ගැන. ඊළඟට සාරිපුත්තයන් වහන්සේගේ කරුණාව ගැන තමයි අපි මේ කතා බස් කර කර හිටියේ කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ වදාරනවා මහණෙනි ඔය අම්මට ඔය විදිහේ සම්පත් ලැබුණේ මේ ජීවිතේ විතරක් නෙමෙයි කියනවා. මහන්නේ ඔය අම්මාට මේ අතීතයේ එක ආජානයේ යස්වෙක් ඔය අම්මා දීපු දුගී දුප්පත් රූක්ෂ ආහාරය අනුභව කරලා ඔය අම්මට සැප සම්පත් ලබා දුන්නා. මහන්නේ ඔබේ කතාව අහන්න කැමතිද කියලා භාග්‍යතුන් වහන්සේ අපිට දැන් මේ ස්වාමීන් වහන්සේ මේ කතාවේ ආරම්භය කියා දෙනකොට ඔබට සමහරට ඔබ දැන් ගෙදර ඉඳලා
මේ පුටුවක වාඩි වෙලා සමහර වෙලාවට මේ කතාව අහනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබට චිත්‍ර රූපයක් මවා ගන්න පුළුවනි නම් අපේ සාරිපුත්තයන් වහන්සේ මේ පැලට වැඩිය දුප්පත් පැලකට තමයි වඩින්න ඇත්තේ. නිකන් හිතලා බලන්නකෝ වටේම දානි පිරීලා මේ වගේ පුංචි පැලක අයිනක වාඩි වෙලා පාත්‍රයෙන් දන් වළඳනවා. හිතින් මවා ගන්නකෝ. එහෙම චිත්‍ර රූපයක් මවා ගන්න කතාව ඉදිරි ටික අහමු විරාමයෙන් පස්සේ. විරාමයක් ගන්නවා. මේ කතාව ආරම්භයේම අපිට ස්වාමීන් වහන්සේ කියා දුන්නානේ. අද ජාතක කතාවක් කියා දෙන්නේ. ඒ ජාතක කතාවේ විශේෂ වූ අශ්වයෙක් විශේෂ මේ සුණු සහල් අනුභව කරලා අනිත් අයට පිහිට වෙච්ච විශේෂ වූ අශ්වයෙකුගේ කතාවක් තමයි ජාතක කතාවේ තියෙන්නේ. ඊට කලින් ස්වාමීන් වහන්සේ කතාව කියන්න කලින් මුලින්ම පූර්ව ආරම්භයක් දුන්නා. අපට මතකද වයසට යනකොට සිද්ධ වෙන දේවල් ගැන අපි තව ටිකක් දැනගමු. ස්වාමීන් වහන්සේ මේ කතාව ඇහුවට පස්සේ අපිට ඔක තව විග්‍රහ කරගන්න පුළුවන්. ජාතක කතාව තාම දේශනා කළේ නැහැ නේද ස්වාමීනි? ඔව් ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා ඉල්ලා සිටියා භාගතුන් වහන්සේ මේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඔය ආච්චිට සයින්දෝ කුලේ ආජානයේ අස්වැ පිහිටුන හැටි භාගතුන් වහන්සේ වදාරන සීක්වා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ජාතකය ඊට පස්සේ තමයි වදාරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කළා බරණැස් නුවර. එතකොට ඔය කාලේ ඒ බ්‍රහ්මදත්ත රජුරු රාජ්‍ය කරද්දී අපේ මහබෝසතාණන් වහන්සේ උත්තරාපතේ වෙළඳ කුලයක වෙළෙන්දෙක් කියලා උපන්න අශ්ව වෙළෙන්දේ. උත්තරාපතේ. ඒතර ඒ කාලෙම උත්තරාපතේ ජනපද වාසී 500ක් අශ්ව වෙළෙන්දෝ අශ්ව විකුණන්න මේගොල්ලෝ නොයෙක් සිය ගණන් අශ්වයන් අරන් බරණැස් නුවරට එනවා. අනිත් අශ්ව වෙළෙන්දෝ. ඒ වගේ 500ක් අශ්ව වෙළෙන්දෝ අශ්ව විකුණන්න බරණැසට ගෙනාවා. එතකොට ඔය අතරේ තවත් තනි වෙළෙන්දෙක් තවත් අශ්ව වෙළෙන්දෙක් 500ක් අශ්වය අරගෙන බරණැසට යන පාරේ මෙයාත් ආවා. ඒතර අතන 500ක් අශ්ව වෙළෙන්දෝ මෙයා තනි. හැබැයි අශ්වය 500ක් ගෙනත් තිනවා එයා. ඊට ඔය බරණැසට යන අතරමඟ එක්තරා ගමක් තියෙනවා නියං ගමක්. ඒ නියං ගමේ ඒ කාලේ ධනවත් සිටුවරයෙක් ඉඳලා තියෙනවා. ඒ ධනවත් සිටුවරයා වාසය කරපු සිටු පවුල කාලයක් ඇද්දී ඉතින් අර ධන දාන්නයත් පිරිහිලා ගිහිල්ලා ඊට පස්සේ සිටු පවුලේ කට්ටියත් ඉතින් අභාවයටපත් වෙලා අන්තිමේට සිටු නිවසේ හිටියා වයසක අම්මා කෙනෙක් විතර. ඒ අම්මා විතරයි ඊට පස්සේ සිටු ගෙදර ඉන්නේ. දැන් ඉතින් හරියට ධන දාන්නයත් නැහැ දුප්පත් ඉතින්. ඉතින් අර අශ්ව වෙළෙන්දා බරණැසට යන අතරේ ඔය නියං ගමට ඇවිල්ලා වාසය කරන්න තැනක් හෙව්වා. දැන් හවස් වුණා කොහොම හරි වාසය කරන්න තැනක් මෙයා හෙව්වා මේ දවස් දෙක තුනක් ඉඳලා යන්න. ඊට පස්සේ මේ වෙළෙන්දා මොකද කරේ අර දුප්පත් සිටු පවුල ඒ කියන්නේ අර සිටු පවුල දැන් ඒ දුප්පත් වෙලා දැන් ඒ ආච්චිම විතරයි ඉන්නේ. ওই සිටු ගෙදරට ආවා. ඇවිල්ලා ඒ අම්මට කතා කරලා ඇහුවා අම්මේ මට දවස් කීපයක් මේ ඉන්න තැනක් හොයාගන්න විදියක් නැද්ද කියලා. ඊපස්සේ ඒ අම්මා කිව්වා අනේ පුතේ මේ ඉන්න තැන් තියෙනවා. එමනම් මේ ගෙදර නතර වෙන්න දවස් කීපයක් කියලා. මේ වෙලෙන්දාට ඉන්න තැනක් හදලා දුන්නා. එතකොට එයාගේ අශ්වය 500ත් ඒ සිටු ගෙදර මිදුලේ. මෙයා ගාල් කරලා තිබ්බා. අශ්වය 500. එතකොට හරියට මෙදා ඒ අශ්ව වෙලෙන්ද ආපු දවසේම ඒ අශ්වය අතර හිටපු වෙලඹක් පැටියෙක් අම්බෙන්න ඉදලා එදාම පැටියෙක් ඇදුවා. ඒ වෙලඹක්. හැබැයි දැන් ඒ වෙලඹ නිකන් එකෙක් නෙමෙයි. ආජානීය කුලයේ වෙලඹක්. ආජානීය කුලයේ වෙලඹකට තමයි පැටියෙක් ලැබෙන්නේ හිටියේ. ඒ පැටිය එදාම හම්බුණා මේ වෙලෙන්ද ආපු දවසේ. ඊට පස්සේ මෙයා දැන් දවස් දෙක තුනක් වෙලෙන්දා අර
වයසක අම්මා ඉන්නේ ඒ සිටු ගෙදර නතර වෙලා යන්න සූදානම් වෙලා මෙයාගේ අස්සු ටිකත් අර යන්න සූදානම් වෙලා අර අම්මට කිව්වා අම්මේ මන් දැන් යන්නයි හදන්නේ. ඔය අම්මාගේ කුලිය කීයක් විතර වෙනවද මම මේ දවස් කීපයක් හිටියනේ. ඒකට මට කුලිය කියන්නේ මං කුලිය දෙන්නම් කියලා. එතකොට අර අම්මා දැක්ක මේ අලුත් අස්ස පැටියෙක් වෙලඹක් වැදුවා. ඒ අස්ස පැටිය හරි ලස්සනයි. ඉතින් අම්මාට තනියට කවුරුත් නැහැ ඒ ගෙදර. අම්මට ආසයි තුන මේ අස්ස පැටියට. එතකොට මම මේ ජාතකයේ අද ඔයගොල්ලන්ට කියා දෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ පරිවර්තනය කරපු මේ ජාතක පොත් වහන්සේගේ මේ ජාතක පොත් වහන්සේ පරිවර්තනය කළා තියෙන කොටස් වශයෙන් වග්ග වශයෙන් නුවණ වැඩෙන බෝසත් කතා කියලා. එතකොට මේ පොතේ තියෙන ජාතකයේ තමයි පරිවර්තනය තමයි මම කියන්නේ මේක හරිය ලස්සනට තියෙනවා. ඒ අම්මා කියනවා අනේ පුතේ ඔයා යනවනම් ඔය අලුත වදාපු අස්ස පැටිය හරි යගේ පුතේ. මගේ තනියටත් හොඳයි. අනේ පුතේ ඇහැක්නම් මගේ කුලියෙන් උඹේ ගාන අඩු කරගෙන ඔය පැටියා මට දීලා ඵලයන් පුතේ කියලා. එතකොට ඉතින් ඒ අස්සලෙන්දටත් ඒ අම්මා ගැන දුක හිතලා ඒ අම්මට කවුරුත් නෑ තනියට. ඒ අස්සලෙන්ද මොකද කරේ? තමන්ට ගෙවන්න තිබු ගානෙන් අඩු කරන් අර අස්ස පැටියා ඒ අම්මට දීලා ගියේ එහෙනම් අම්මා අස්ස පැටියා තියාගන්න කියලා. එතකොට ඒක අස්ස පැටියා හම්බෙලා තින් දවස් 3-4ක් ඔය කියන හැටියට. කොහොම අදාගත්තද දන්නේ මේ අම්මා. කොහොම හරි අස්ස පැටිය දීලා ගියා. දැන් ඉතින් එදා ඉඳලා රාජ්‍ය අම්මා අර අස්ස පැටියට මේ දරුවෙකුට වගේ කියනවා සලකන්නේ. එච්චර ආදරේ කියනවා. දරුවෙකුට තමන්ගේම දරුවෙකුට වගේ ආදරෙන් සැලකුවා කියනවා. පුදුම ආදරයක් කියනවා මේ අස්ස පැටියට. ඉතින් ආච්චිම මොකද කරන්නේ දැන් මේ අස්සයට කන්න දෙන්නත් එපායි. ඉතින් මොන හරින් ඔය ඉතුරු වෙන බද්දන් කුඩ වතුරෙන් පොඟෝලා එහෙම දෙනවා. එහෙම නැත්තම් උණුසාල් කුඩු කරලා ඒවෙන් කැඳ හදලා දීලා තිනවා. ඊළඟට ඔය තනකොළ ටිකක් ඉතුරු වෙන තනකොළ මොන හරින් හම්බුනොත් එහෙම ඒවා දීලා තමයි මේ අස්ස පැටිය හදාගත්තේ. හැබැයි මේ හොඳම වර්ගේ ආජානීය කුලේ සයින්ද අස්ස පැටියෙත්ම අර වෙලම වැදුවේ. මේ අම්මා දන්නේ නැහැ හැබැයි. මේ අම්මට එහෙම අස්ස ගැන ලොකුට තේරුම් ගන්න ඒක පැටියා ලස්සනයි. ඒ නිසා තමයි අම්මා ඒක දීලා යන්නේ කිව්වේ. ඉතින් කොහොම හරි ඉතින් ඒ අම්මා අර දරුවෙකුට වගේ මේ අස්සයට සලකනවා. මම දැකලා තියෙනවා සමහර දැන් ඔය ගොවියෝ ඉන්නවා. මේ තමන් වැඩගත්ත හරකට දරුවෙකුට වගේ සලකන අය ඉන්නවා. ඒ එළදෙන සමහරලාට වයසට ගියාම වයසක අම්මා කෙනෙකුට වගේ එළදෙන්න සලකනවා. මම පත්තරේ හිමත් දැකලා තිනවා. සමහර අය ලස්සනට එළදෙනට මේ මඩුවක් ගහලා ඒකට තනකොළ කපලා කන්න ළඟට ගෙනත් දෙනවා. වතුර ගෙනත් දෙනවා. එළදෙන නාවනවා. එහෙම අම්මා කෙනෙකුට වගේ සලකනවා මිනිස්සු. එහෙම සත්පුරුෂ මිනිස්සු ඉන්නවා. ඉතින් මේ අම්මත් ඔය අස්සයට පුදුම ආදරයක් දැක්ක මේ අස්ස පැටියට. ඊට පස්සේ කාලයක් යද්දී අපේ මහ බෝසත්තුත් ඊතර ඒ වෙද්දී අසුවෙලෙන්දී. මහ බෝසතාණන් වහන්සේ බර්ණැසට ආවා අස්සුත් අරගෙන. හරියටම අරග සිටු ගෙදරම නවාතැන් ගත්තා. එතකොට දැන් මේ සහල් කුඩු කන ඔය සයින්දව කුලේ අස්ස පැටියා හිටපු තැනින් ඒ හමන අස්සෝ ගන්දේ ඒ ගෙදර තියෙනවනේ. ඒ අස්සය ඉන්න තැන ඒ හමන අස්ව ගන්ධය ආග්‍රහණය කළාට පස්සේ ඒක අස්සෙක්වත් ඒ අස්ව පැටියා ඉන්න ශාලාවට එන්නේ නැහැ කියනවා. ඕක ආජානීය හස්තියගෙත් තියෙනවා. ආජානීය හස්තියගේ බෙටි දාපුවා මේ බෙටි වල ඉව වැදුනොත් මනිත් කඩාන පෙල්ලගෙන දුවනවා කියනවා. ඒක ජාතකයක හම්බුණා අපිට. අපි ඒ කතාව කියලා දුන්නා. එතකොට මේ අස්ව ගන්ධය ආග්‍රහණය කළාට පස්සේ අනිත් අස්ව එක එක්කවත් ඒ ශාලාවට ඇතුළුන්නේ නැහැ කියන ඒ අස්සයා හිටපු. හැබැයි අස්සයා ඒ වෙලාවෙ ඉන්නේ නැහැ. ඌ දැන් ඒ ශාලාවනේ ළඟින්නේ. එතකොට ඒ ගඳ තියෙනවා. එතකොට අර මහ බෝසතාණන් වහන්සේ අහනවා අම්මා මේ ගෙදර මේ අස්සෙක් එහෙම ඉන්නවද? අස්සෙ එහෙම ඉන්නවද ඇහුවා. ඊට පස්සේ ආච්චිම්ම කියනවා අනේ පුතේ වෙන අස්සෙක් නෑ. මං දරුවෙකුට වගේ ආදරෙන් සලකන මේ අස්ස පැටියෙන් නම් ඉන්නවා මේ ගෙදර කියලා. ඒක ඔය කොහේ හරින් ඇති දැන් බලන්න කියලා.
ඊට පස්සේ මෙයා ඇවිදලා බල්ල බෝසතාණන් වහන්සේ කොහිද මේ අසපැටියා ඉන්නේ කියලා. මේකේ තේරෙන අනේ පුතේ මම හිතේ අපේ පුතන්ඩිය ඇවිදින්න ගොහින් වගේ. අපේ පුතන්ඩි දැන් පුතෙකුට වගේ කතා කරලා තියෙන්නේ. අපේ පුතන්ඩිය ඇවිදින්න ගොහින් වගේ කොයි වෙලාවටද මේ අසපැටියා එන්නේ කියලා අහනවා. කියනවා පුතේ ඕකා ඔය ඇවිදින්න ගියාට හරියට හවා වෙද්දි උගේ වෙලාවට ඒක එනවා කියනවා. ඔය එක උගේ ගතිගුණයක් කියනවා. ඉතින් ඔය ආජානීය ආශ්‍රය කියන්නේ හරියට බුද්ධ දේශනාවලත් තියෙනවා ආජානීය ආශ්‍රය. මම අහලා තියෙනවා ආජානීය ආශ්‍රය මේ ආජානීය ආශ්‍රය ගතියක් තියෙනවා කියන මේ ඌට රූක්ෂ දෙයක් හරි ප්‍රණීත දෙයක් හරි වේලිච්ච දෙයක් හරි තෙත දෙයක් හරි මොකක් දුන්නත් පිළිවෙලකට අනුභව කරනවා කියනවා ආජානීය ආශ්‍රය. ඒක ආජානීය ගතිගුණයක්. ඒක විසිරුවන්නේ නැහැ කියනවා. මේ ගුණේ මේ ආශ්‍රයයට තිබුණේ. ඉතින් හවස් වෙද්දී මේ අසපැටිය ආවා. බෝසතාණන් වහන්සේ අසපැටිය එයි කියලා බලාගෙන බලාපොරොත්තුෙන් තමන්ගේ අස්සයන් ටික අස්සශාලාවෙන් එළී තියාගෙන හිටියා. හරියට මේක හවස් වෙද්දී ඇවිල්ලා අස්සශාලාවට ගියා. එළ දැන් පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ ආච්චි අම්මා මේ කුඩු සහල් දීලා දංකුඩබත් දීලා හදන අසපැටිය මම බලන්න ඕන කියලා. ළඟට ගිහලා බෝසතාණන් වහන්සේ මේ අසපැටියගේ ශරීර ලක්ෂණ විමසලා බැලුවා. එතකොට තේරුණා මහ බෝසතාණන් වහන්සේට මේ ඉන්නේ එසේ මෙසේ සුළුපටු අසපැටියෙක් නෙවෙයි. මේ මහා අනර්ග කුලේ ආජානීය කුලේ සයින්ද අසපැටියෙක් මේ ඉන්නේ කියලා බෝසතාණන් වහන්සේට තේරුණා. මහ බෝසතාණන් වහන්සේ අස්සු ගැන හොඳට දන්නේ ඒ විදිහ. ඊට පස්සේ මහ බෝසතාණන් වහන්සේට හිතුණා මේ තරම් වටිනා අසපැටිය ලීසින් හොයාගන්න බෑ. මේ වගේ සුපිරිම කුලේ අස්සෙක්. කීයක් දීලා ගෙනිච්චත් මේ අස්සය පාඩු නෑ කියලා. මහ බෝසතාණන් වහන්සේට හිතුණා. මං ඉල්ලන ගාණක් දීලා මේ අසපැටිය ගෙනියන්න ඕන කියලා. ඉතින් ඔහොම බෝසතාණන් වහන්සේ දවස් දෙක තුනක් නතර වෙලා විවේකත් අරගෙන ඊට පස්සේ ආපහු යන්න සූදානම් වුණා මහ බෝසතාණන් වහන්සේ. දැන් අසුවිලෙන් තිබ්බ බෝසතාණන් වහන්සේ. යන්න සූදානම් වෙලා අර අම්ම ළඟට ගිහලා කිව්වා අම්මේ මං දැන් පිටත් වෙන්න හදන්නේ අසු ටිකක් අරගෙන අම්මේ මට පුළුවන් ද අර අසු පැටියා සල්ලි වලට දෙන්න කියලා. එතකොට ඒ අම්මා කියනවා අනේ පුතේ ඔයා මොනවා කියනවද පුතේ මේ ආදරෙන් හදන දරුවෝ විකුණන්නේ කවුද අප්පේ කියලා. එතකොට ඒ දරුවෙකුට වගේ සලකලා තියෙන්නේ. එතකොට මේ මහ බෝසතාණන් වහන්සේ අහනවා අම්මා එතකොට මේ අසපැටියට ඉතින් කන්න බොන්න කොහොමද දෙන්නේ අම්මා හොයලා? ඊට පස්සේ කිව්වා අනේ පුතේ මං ඉතින් මගේ පුතාට ඔය බත් කැඳ දන් කුඩ එහෙම නැත්නම් ඔය ඉතුරු වෙන තන රොඩු එහෙම නැත්නම් සුණු සහල් වලින් හදපු කැඳ හරින් ඒව කොටලා හරින් මං ඉතින් ඔය වගේ මට පුළුවන් හැටියට ඉතින් සලකනවා කියලා. එතකොට බෝසතාණන් වහන්සේ කියනවා එහෙම නෙමෙයි අම්මේ මං කිව්වේ මේ අස්සපැටියා මට සල්ලි වලට දුන්නොත් එහෙම මං හොඳ රසවත් බොජුන් මේ අස්සපැටියට අනුභව කරනවා කියනවා. ඊළඟට මම මේ අස්සපැටියට උඩට උඩුවියම් බැඳලා ඊළඟට යටට ඇතිරිලි අතුරුලා පොළොවට ඇතිරිලි අතුරුලා උඩට උඩුවියම් බැඳලා වටතිර අද්දලා මේ රාජකීය සැප සම්පත් දීලා මට හදන්න පුළුවන් කියනවා. රාජකීය ආශ්‍රයක වගේ. එතකොට ඒ අම්මා සතුටු වුණා. එහෙවනම් පුතේ ඒක නම් කොච්චර දෙයක්ද? මම මේ දුප්පත් විදියට මගේ මේ අස්සපැටියට සලකන්නේ. එහෙවනම් මගේ පුතාට සැපතනිපේ ඉන්නත් ලැබෙනවනේ එක කියලා. අනේ පුතේ එකගෙන ඵලයන් එහෙනම්. මූටත් සැපත් තියෙන්න ඉපාය කියලා. එතකොට බලන්න මේ ආශ්‍රය ගත්තු හැටි. ඒ කාලේ මිනිස්සු හරි සත්පුරුසයි. ඒ කාලේ. අද වෙලෙන්දුකට වටනා බඩුවක් හම්බුනාට පස්සේ මේ තුට්ටු දෙකට ගන්නවනේ රවට්ටලා. වටනා බඩුවක් හම්බුනාට පස්සේ. තුට්ටු දෙකට ගන්නවා රවට්ටලා. ඉතින් ඊට පස්සේ බෝසතාණන් වහන්සේ බලන් ආශ්‍රය ගත්ත ඇටි අස්සපැටියාගේ පාද හතර පා ළඟ කහවණු දහස ගානේ ඒක පා හතර ළඟම කහවණු දහස ගානේ කහවණු 16 හතරක් තිබ්බා මුදල් පසුම්බි.
ඊට පස්සේ වලිගේ පැත්තෙන් තව කහවණු 1000ක් තිබ්බා. ඊළඟට අස්සයාගේ ඉස්සරහා පැත්තෙන් තවත් කහවණු 1000ක් තිබ්බා. ඒතර කහවණු 6000. කකුල් හතර ළඟ කහවණු 1000 ගන්න 4000යි වලිගේ පැත්තනේ ඊළඟට හොඹ පැත්තෙනුයි තිබ්බා කහවණු 1000 ගන්න. ඒ ආච්චිට අලුත්ම වස්ත්‍ර ගෙනල්ලා පෙරෙව්වා. ඇඳුම් ඇඳුවා. පොරවල අස පැටි ළඟට ඉස්සරහට එක් කරගෙන ගියා කියනවා. ගිහිල්ලා හිටවුවා ඒ ආච්චි අම්මා හිටවුවා කියනවා එතන. එතකොට ඒ අස පැටිය බලාගෙන ඉඳලා තියෙන ඒ ආච්චි අම්මා දිහා. බලන් ඉඳලා ඒ අස පැටිය ගැස් වලින් සට ගාලා කඳුළු වැටුණා කියනවා. එතකොට ඒ ආච්චි අම්මා මොකද කළේ අස පැටියගේ පිටට තට්ටු කරලා ආදරෙන් අත ගාලා මෙහෙම කිව්වා මගේ පුතේ මං ඔයාව මෙච්චර දවසක් ආදරෙන් ඇද්දටි කළාට මේ සත්පුරුෂ වෙලෙන්දා මට සල්ලි දෙන්න ඇති තරම්. ඒකට සල්ලි දීලා තියෙන පුතේ. ඉතින් පුතේ මේ අසු වෙලෙන්දා හොඳ කෙනෙක්. ඔබ මේ අසු වෙලෙන්දත් එක්ක ඵලයන් පුතේ. උඹට යහපතක් වෙනවා බය වෙන්න එපා කියලා. ආදරෙන් අත ගාලා කිව්වා කියනවා. ඒ නිසා මෙයාලත් එක්ක යන්න කියලා. ඉතින් ඒ අසපැටිය පිටත් වෙලා ගියා ඊට පස්සේ. දැන් මේ ආජාන කුලේ ශ්‍රේෂ්ඨ අස් වෙන්නේ. බෝසතාණන් වහන්සේ මොකද කරේ අසපැටිය එක්කරන් ගිහිල්ලා හොඳ රසට භෝජන හදලා අස්වැට විශේෂයෙන් භෝජන හදලා ඒවා පැත්තකින් තිබ්බා ඉස්සල්ලා. පැත්තකින් තියලා මම බලන්න ඕනේ මේ ආජානීය අස්වැයාගේ මේ ආජානීය අභිමානය තියනවාද කියලා කල්පනා කළා. මහබෝසතාණන් වහන්සේ මොකද කළේ සුණු සහල් වලින් කැදක් හදලා පරණ වාදනයකට දාලා අස්වැයට දුන්නා. දැන් ඉතින් කාපන් කියලා. මේ කන්නේ මේ ඒවා කෑවේ. ඒ අස්වැය කෑවේ නෑ, බීවේ නෑ ඒවා. සද්ද නැතු හිටියා. සද්ද නැති හිටියා ඒවා මේ අනුභව කරන්නේ නැතුව. එතකොට මේ මහා බෝසතාණන් වහන්සේ අහනවා ඈ අසු පැටියු. දැන් උඹ අර ආච්චි අම්මගේ ගෙදර ඉද්දි මේ කලින් අනුභව කරේ වේලිච්ච තනකොළ, දාන් කුඩබත්, උණුසාල් ඒව නේද මෙච්චර කාලයක් කෑවේ. දැන් මොකෝ උඹට මේ කන්න බැරි කියලා. දැන් මෙච්චර කාලයක් උඹට ඒ දුප්පත් ආච්චි අම්මා කන්න බොන්න දුන්නේ මේ සුණු සහල් වලින් හදපු කැඳ, බත් දාන් කුඩ, වේලිච්ච තනකොළ ඕවා තමයි උඹ අගේට කෑවනේ ඒවා කියලා. දැන් මොකෝ උඹට කන්න බැරි මේක කියලා. ඊට පස්සේ කියනවා ආජානීය අස්සය කියනවා ඔව් මං ඒ ආච්චි අම්මා ළඟ ඉද්දී ස්වාමි පුත්‍රේ මං ඒ ආච්චි අම්මා ළඟ ඉද්දී දාංකුඩු බත් කෑවා තමයි කියනවා. ඊළඟට හුණු සහලෙන් කරපු කැඳත් බිව්වා තමයි කියනවා. වේලිච්ච තනකොළත් කෑවා කියනවා. හැබැයි ඒ ආච්චි අම්මා දුප්පත් කෙනෙක් කියනවා. ඒ ආච්චි අම්මා දන්නේ නැහැ කියනවා මං කොයි කුලයේද කියලා. ඒ ආච්චි අම්මා මං කොච්චරක් වටිනවද කියලා දන්නේ නැහැ කියනවා. එතකොට මං කොයි වගේ කෙනෙක්ද කියලා ඒ ආච්චි අම්මට එහෙම තේරුමක් තිබ්බේ නැහැ කියනවා. දරුවෙක් වගේ හැබැයි මාව හැදුවේ කියනවා. ඒ නිසා ඒ ආච්චි අම්මගෙන් මං සුණු සහල් බතත් අනුභව කළා කියනවා. දංකුඩු බතත් අනුභව කළා කියනවා. වේලිච්ච තනකොළත් මං කෑවා කියනවා. එතනදී ඒක දෝෂයක් නැහැ කියනවා. හැබැයි ස්වාමි පුත්‍රේ දැන් ඔබ දන්නවා මං කවුද කියලා කියනවා. ඔබ දන්නේ නැතුව නෙමෙයි කියනවා මාව කහවණු 6000ක් දෙල එක අරන් ආවේ. මං ආජානීය කුලේ හොඳම වර්ගයේ අශ්වයෙක් කියනවා. එතකොට මේ ආජානීය කුලේ අශ්වයෙකුට සලකන්න ඕන හැටි ඔබ දන්නවා කියනවා. එතකොට ඔබ මේ මගේ වටිනාකම දැනගෙනත් ආජානීය කුලේ අශ්වයෙකුට සලකන්න ඕන හැටි දැනගෙනත් කියනවා මට මේ සුණු සහලේ කැඳ දුන්නේ. මේක මං වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියන ඔබ මේ මගේ ආත්මාභිමානය විමසන්න නේද අහනවා මේක කරන්නේ. මම සුණු සහල් කන જાතිය කෙනෙක් නෙමෙයි කියනවා. ඊට පස්සේ බෝධිසත්වයෝ පුදුමයට පත්වලා කියනවා මේ අස්ස පෝතකේ හරි මට තේරුණා කියනවා. මං ඔබේ මේ ආත්ම අභිමානය විමසන්න තමයි කියනවා මේක කළේ. ඔබට වෙනම හදපු ඊටාම ප්‍රණීත භෝජන සකස් කරලා තියෙන කියනවා. ඔබ ඒව අනුභව කරන්න කියලා අර ප්‍රණීත භෝජන දෙනවා. ප්‍රණීත භෝජන දීලා
එදාම මේ බෝසතාණන් මහ බෝසතාණන් වහන්සේ අස්සවෙලින්දා රජ්ජුරුව ළඟට එක් කරලා යනවා මේ අස්ස පැටියා. අනිත් අස්සයොත් එක්ක රාජාංගනයට එකතු කරලා යනවා. ගිහිල්ලා දැන් මේ රාජාංගනයට අනිත් අස්සයොත් තරම් රජ්ජුරුවන්ට දැන් මේ අස්සය විකුණන්න. රාජාංගනේ ඔක්කොම අස්සයෝ ටික නතර කළා රාජාංගනේ හිටවලා මේ අස්සයා වෙනම ලස්සන උඩට උඩු යම් බැඳලා බීමට ඇතිල්ල අතුල්ලා වටතිර අද්දලා සුවඳ ගල්වලා මේ අස්සයා වෙනම තියෙනවා. සයින්දව අස්සයා. ඊට පස්සේ රජුරු ආව අස්සය බලන්න. දැන් රජුරට අස්සය විකුණන්න හදන්නේ මේ. රජුරු අස්සය බලන්න ඇවිල්ලා රජුරු සැපත් වෙලා දැන් අස්සය බල බල යනකෝ බලන්න මේ අස්සය කොහොමද කියලා දැන් බල බල යද්දි සිය ගානක් අස්සය නිකන් රාජාංගනේ ඉන්නවා. ඒක අස්සයක් විතරක් උඩට උඩු යම් බැඳලා බිමට ඇතිල්ල අතුල්ලා වටතිර අද්දලා සුවඳ ගල්වලා මල් වලින් සරසලා එහෙම ඉන්නවා. ඊට පස්සේ කියනවා මේ මොකද මේ අස්සය මේ ඔක්කොම එක නිකන් රාජාංගනේ ඉන්නවා හිටගෙන එක අස්සයක් විතර මේ ලස්සනට සරසරපු උඩු යම් බැඳපු බිමට ඇතිල්ල අතුරපු වටතිර අද්දපු තැනක මේ එකෙක් විශේෂත්වයක් මොකක්ද අහනවා. කියනවා දේවයන් වහන්සේ ඔය ඉන්නේ නිකන් අස්සෙ නෙමෙයි කියනවා. මේ ඉන්නේ සයින්දව කුලේ ආජානීය වර්ගයේ අස්සෙ කියනවා. එතකොට රජුරු පුදුමයටපත් වෙලා මේ සයින්දව මේ කුලේ ආජානීය අස්සෙද්ද කියනවා. එහෙමනම් ඔය අස්සයා බොහොම ලස්සන ඇති නේද? එහෙනම් බලමු කියනවා. ඊට පස්සේ මේ අතිරිය ඈත් කරලා පෙන්නනවා දේවයන් වහන්සේ මේ බලන්න මේ ආජානීය අස්සයා කියලා. ලස්සන අස්සෙ. දැන් මේ අස්සයා මේ හොඳට හැදිලා වැඩලා. ඊට පස්සේ රජුර මොකද කියන්නේ කල්පනා කරනවා එහෙමනම් මේ සයින්ද අස්සයාගේ ජවය බලන්න ආසයි කියනවා. කොයි වගේ ජවයකින් යුක්තයිද කියනවා. ඒතර බෝසතාණන් වහන්සේ මොකද කරේ අර අස්සයා හොඳට සරසලා සුවඳ ගල්වලා අස්සයා පිට නැගිලා ඕම් බලන දේවයන් වහන්සේ කියලා ඔක්කොම වටේ ඉන්න මහජන ඉවත් කරලා හොඳට ඉඩ හදාගෙන රාජාංගනේ සෙනග ඈතට අයින් කරලා රාජාංගනේ මැද්දට අස්සයා ගෙනල්ලා මොකද කරේ අස්සයා පිට නැගලා මේ අස්සයෝ වේගෙන් මෙහෙයුවා. ඒතර වේගෙන් මේ රවුමට මෙහෙවද්දී මේ අස්සයා දුවන වේගය කොච්චරද කියන්නේ එක මිනිසෙකුටත් පේන්නේ නැහැ කියන අස්සයා. විදුලියක් වගේ කියන. ඒ අස්සයා එක්කෙනෙකුට පැහැදිලිව පේන්නේ නැහැ කියනවා. ඊට පස්සේ රජුරු මේ පුදුමයට පත්වලා බලන් හිටියා. ඉතින් මේ අස්සයා කොහෙ දුවනවද කියලා එකපාරට හොයාගන්න බෑ. එච්චර වේගයක්. ඊට පස්සේ මොකද කරේ ආයෙමත් මේ බෝසතාණන් වහන්සේ අස්සයා නතර කළා මේ අස්සයාගේ ශරීරයේ බඳ රතු පාට පටි වෙලුම් පටි වලින් වෙලුව ලස්සනට. රතු පාට රෙද්දකින් වෙලුවා. ඒකල ආයෙමත් අස්සයා වේගෙන් මෙහෙ වරවුමට වලල්ල වගේ. ඒතර ගිනි වලල්ල වගේ රතු පාට පෙවුණා කියනවා. ඒ වේගේ. ඊට පස්සේ රජුරුවන්ගේ රාජමාලිගාවේ මේ අතුළු නුවර උද්‍යාන පොකුණ මතින් ජලයේ මතින් මේ අස්සයා දහවණය කළා කියනවා. ජලයේ මතින්. එතකොට මේ ජලයේ මතින් මේක ඒ අස්සයාට නිකන් අර පුණ්‍ය ඉරිදියක් වගේ එකක් තියෙනවා. ජලයේ මතින් යන්න පුළුවන් ඒ අස්සයාට. ජලයේ මතින් වේගෙන් අස්සයා පදවද්දී ඒ අස්සයාගේ කුර අගවත් තෙමෙන්නේ නැහැ කියනවා. කොහොමද බලන්න? කුර අගවත් තෙමුන්නේ නැහැ කියනවා. ඊට පස්සේ පොකුණ නෙළුම් පිපිලා තියෙනවා කියන එක යායට. නෙළුම් කොළ උඩින් අස්සයා ගෙනිච්චා කියනවා. ඒ වේගය කොහොමද කියන්නේ මේ එක නෙළුම් පත්‍රයක්වත් යටට ගියේ නැහැ කියනවා. වතුර යටට යන්නේ නැහැ කියනවා. ඒක නිකන් ඉරිදි බලයක් ඔය එක. ඊට පස්සේ ඔය විදිහට අස්සයාගේ ජවයේ පෙන්නලා දේවයන් වහන්සේ බලන්න මේ ආජානීය අස්සයා කියලා මහ බෝසතාණන් වහන්සේ අප්පුඩියක් ගහලා අල්ල ඔහොම උඩ අතට කළා. එතකොට මොකද කළා කියන්නේ අස්සයා උඩ පැනලා මේ අල්ල හිටගත්ත කෙනා කකුල් හතරම තියාගෙන. එක අල්ල හිටගත්ත කෙනා. ඊට පස්සේ රජුරු මේක දැකලා පුදුමයටපත් වුණා. විස්මය ප්‍රාප්තල රජුරු මේ අස්සයාගේ වේගය දැකලා ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කියනවා දේවයන් වහන්සේ
මේ අස්සපැටියාගේ වේගවත් බව සම්පූර්ණයෙන් පෙන්වන්න මුහුදු කෙළවරක් ප්‍රමාණවත් නැහැ කියනවා. එච්චර ජවයකින් යුක්තයි කියනවා. රජුරෝ කොච්චර සතුටු වුණාද කියන්නේ බෝතන් වහන්සේට යුවරාජ පදවිය පිරිනමවා කියනවා. රජුරු යුවරාජ පදවිය පිරිනමලා මේ ඔය සහින්ද අස්සපැටියා මට දීපන් කියනවා. යුවරාජ පදවිය දීලා. මහ බෝතන් වහන්සේ මේ සහින්ද අස්සපැටියාව රජුරුවන්ගේ මංගල අස්සය හැටියට බාර දෙනවා. එතකොට රජුරුව මොකද කරන්නේ මේ සයින්ද අස්සපැටියව අරගෙන ලොකු උත්සවයක් ඇති වෙලා රජුරුවන්ගේ රාජකීය මංගල අස්සය හැටියට අභිෂේක කෙරුවා කියනවා. අන්තිමට රජුරුවන්ගේ ඊටාම ප්‍රියමනාප වස්තු බවට පත් වුණා කියනවා මේ අස්සපැටිය. රාජකීය සත්කාර සම්මාන හම්බුණා කියන අස්සයට. රජුරුව වෙනම මණ්ඩපයක් හදුවා කියන අස්සයට ඉන්න. අස්සයට ඉන්න වෙනම අලංකාර මණ්ඩපයක් කෙරුවා කියනවා. ඒකේ බිම නොයේක් සුවඳ වර්ග ආලේප කරා කියනවා. ඒ අස්සයාගේ සැප පහසු පිණිස. උඩින් ලස්සන උඩු වියනක් බැඳලා කියනවා. වටේට තිර ඇතුරුවා කියනවා. ලස්සනට මල් මාලා ඇද්දා කියනවා. ඒ අස්සයා ඉන්න මණ්ඩපේ. සැරසුවා කියනවා මල් මාලා වලින්. ඊට පස්සේ තියෙනවා ලස්සන සුවඳ තෙල් පහන්. නිරන්තරයෙන් ඒ අස්සයාට සුවඳ පිණිස දැල්වෙනවා කියනවා. මේ විදිහම තමයි අපගේ භාග්‍යතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ කාන්තක අස්සය ඇඳලා තියෙන්නේ මේ විදිහටමයි. උඩට උඩු වියන් බැඳලා බිමට ඇතිල්ල ඇතුල්ලා වටතිර ඇදලා මල් මාලා ගවසලා සුවඳ තෙල් පහන් නිරන්තරයෙන් දිවා රාත්‍රී දැල්වෙනවා කියනවා. කාන්තක අස්සයට. ඒ වගේ සැප සම්පත් දුන්නා කියනවා. නිරන්තරයෙන්ම රාජ භෝජන කියන මේ අස්සයට දුන්නේ කියනවා. ඒ සයින්ද අස්සපැටිය රජුරන් ලැබිච්ච දවසේ මුළු දඹදිවම රාජ්‍ය තමන් ගතට පත් වුණා වගේ යසයිසුරින් පිරී ගියා කියනවා. අන්තිමේට මේ රජුරු අපගේ මහ බෝසතාණන් වහන්සේගේ අවවාදවල පිහිටලා දැන් යුවරාජ පදවිය හම්බුනේ මහ බෝසතාණන් වහන්සේට. අවවාදවල පිහිටලා දාන ආදී පින්කම් කරලා සීල් රැකලා පින් දහම් කරලා අන්තිමේට දෙව්ලෝ ගියා කියනවා. මරණින් මත්තේ දෙව්ලෝ ගියා කියනවා. ඉතින් භාගතුන් වහන්සේ මේ ජාතකේ වදාලා මේ සාරිපුත්තයන් වහන්සේගේ සිද්ධි අරබය. ජාතකේ වදාලා භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ දේශනා ඉවර වුණාට පස්සේ බොහෝ භික්ෂුන් වහන්සේලා සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵලවලටපත් වුණා කියනවා. මේ ජාතකයේ දේශනා කළා චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මයේ දේශනා කරපු වෙලාවේ. ඒකල බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා ඒ වයසක අම්මා තමයි කියනවා අදත් මේ සාරිපුත්තයන් වහන්සේගේ අනුග්‍රහ ලැබුවේ. එදා අර සවින්ද කුලේ ආජානීය අශ්වයාගෙන් අනුග්‍රහ ලැබුවා වගේ අද මේ ආච්චම්මා සාරිපුත්තයන් වහන්සේගෙන් අනුග්‍රහ ලැබුවා කියනවා. කියනවා මහණෙනි එදා රජුරු වෙලා හිටිය අපගේ ආනන්දයන් වහන්සේ කියනවා. අස්ස වෙලෙන්දා වෙලා හිටි මහ බෝසතාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා. ආජානීය අස්ස වෙලා හිටි ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ කියනවා. ඔය විදිහට මහණෙනි මේ ආච්චම්මට සාරිපුත්තයන් වහන්සේ සැලකුවේ මෙදාපාර විතරක් නෙමෙයි කියනවා. යටගේ දවස් ආජානීය අස්සෙක් කළත් මේ අම්මට යසීසුරු සැප සම්පත් ලබා දුන්නා කියනවා. එතකොට බලන්න මේ සතුන්නේ තියෙන ගුණ ආජානීය අස්සය. ආජානීය අස්සයගේ තියෙනවා ගතිගුණ ගැන ආජානීය අස්සය බැන්දොත් එimhe අස්ව කරත්තේ අපි තුන් සමහර අස්ව කරත්තේ තියෙනවා අස්සෝ 4 දෙනා ඉන්නවා. අස්සෝ දෙන්න ඉන්නවා තියෙනවා. අස්ව කරත්තේ බැන්දට පස්සේ මේ ආජානීය අස්සයගේ හිත කියන්නේ දැන් සමහර උන් ඉන්න හොරට අදින්නේ. ඒතර ආජානීය අස්සය කල්පනා කරනවා කියනවා අනිත් අස්සෝ බාර විසිලුවත් කමක් නැහැ. නැතත් කමන්නේ මං හරින් අදිනවා කියලා. ආජානීය අස්සය. බලන්න ආජානීය ගතිගුණ. එතකොට මේ ආජානීය අස්සය කියන්නේ විශේෂ කෙනෙක්. පුදුම ගුණ තියෙන. අනිත් අස්සය අද්දත් කමන්නේ නැතත් කමන්නේ මං හරින් අදිනවා කියනවා. කවදාකවත් අපවිත්‍ර තැන නිදන්නේ නැහැ කියනවා ආජානීය අස්සය. ඒකයි. ඉතින් එතකොට මේ බුදුරයන් වහන්සේ ඉතින් මේ ජාතකේ වදාලා ඉතින් අපගේ සාරිපුත්තයන් වහන්සේ තමයි මේ අස්සය වෙලා හිටියේ. එතකොට බලන්න මේ සංසාරේ පුරාවට මේ ගතිගුණ එන හැටි. සංසාරේ පුරාවට අපි යම්කිසි දෙයක් පුරුදු කරද්දී මේ ගතිගුණ ඉස්සරහට යනවා. ඒකයි. දැන් අපි ගත්තොත් දැන් දේවදත්තගේ ජීවිතය ගත්තොත් එimhe සංසාරේ පුරාවට අසත්පුරුෂයනේ. ඒ අසත්පුරුෂකම අරගෙන ආවා.
සත්පුරුෂ ගුණය පුරුදු කරොත් මේකත් ඉස්සරහට අරගෙන යනවා. ඉතින් ඒක තමයි අද මේ ජාතකයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ වහලා හොඳට මේ සත්පුරුෂ ගුණය පුරුදු කරන්න ඕන. සත්පුරුෂ ගුණය පුරුදු කරොත් අපිට මේකේ පිහිටක් තියෙනවාම. දැන් බලන්න ඒ අම්මත් ඉතින් සත්පුරුෂ කෙනෙක්නේ. ඒ අම්මා කලින් ජීවිතේ අර අශ්වයාට සැලකුවා. එතකොට ඒ අශ්වයා එදා පිහිට වෙලා අද සාරිපුත්තයන් වහන්සේ වෙලා ඒ අම්මට පිහිට වුණා. අන්තිමට ඒ අම්මා සම්පූර්ණයෙන්ම මේ සසර දුකෙන් නිදහස් වෙන්න මාර්ගයට පිවිසුණා. සෝවාන් ඵලයටපත් වුණා. දුර්ලභ ලාභය. ඉතින් මේ නිසා අද දවසේත් අපි ඔබ හැමදෙනාට ආශිර්වාද කරන්නේ සත්පුරුෂ ගුණ ධර්ම දියුණු කරගෙන බුදුරයන් වහන්සේගේ ශාසනය තුල පින් රැස් කරගෙන සීලාදී ගුණ ධර්ම පුරාගෙන මේ ධර්මයේම පුරුදු කළා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගන්න හැමදෙනාට දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් මේ වගේ සුන්දර ප්‍රණීත දහම් කතාවක් අපේ පැරණි බණ කතාවක් අපිට ඊළඟ සතියේත් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් ධර්මාසනයට වැඩම කළා අපට ඒ සුන්දර බණ කතාව කියා දෙනවා. ඉතින් අදත් ස්වාමීන් වහන්සේ ධර්ම දානයක් දුන්නේ ආග්‍රෝපිනක් ස්වාමීන් වහන්සේ රැස් කරගත්ත අපි අනුමෝදන් වෙනවා. අපි ධර්ම ශ්‍රවණයෙන් රැස් කළ පින ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේටත් උතුම් ධර්ම අවබෝධයටම මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. එමනම් අදට අපේ පැරණි බණ කතාව නිමා වෙනවා. අපි ලැබෙන සතියේත් පැරණි බණ කතාවක් අහමු. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.